අද අප අධ්‍යයනය කරන්නට යන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවන් හා ගැලවීමේ මාර්ගය යන දේශනා මාතෘකාවයි. බයිබලයේ ඉගැන්වීම් තුලින් දෙවියන් වහන්සේගේ ආඥාවන් කොයිතරම් වටිනවාද කියා තේරුම් ගනිමු. මනුෂ්‍යයන්ව අපරාධයන්ට පොළඹවන මානසිකත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා මනෝවිද්‍යාඥවරයෙක් ධනවත් මිනිසුන් වෙසෙන ප්‍රදේශයක දින කිහිපයකට තමන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය අගුළු නොදමා ගියා. දින කිහිපයක් ගත වුණත් මෝටර් රථයට කිසිවක් සිදු වී තිබුණේ නැහැ. එය ධනවත් මිනිසුන් සිටින ප්‍රදේශයක් නිසා මිල අධික මෝටර් රථයක් වුණත් එය මිනිසුන්ව අපරාධයක් කිරීමට පෙළඹෙව්වේ නැහැ. ඉන්පසු මනෝවෛද්‍යවරයා විසින් මෝටර් රථයේ වීදුරු කවුළුවක් කඩා දැමුවා. වීදුරුව කැඩුවායින් පසුව එම ධනවත් වටපිටාව තුල අමුතු දෙයක් සිදුවෙන්නට පටන් ගත්තා. මෝටර් රථය තුල තිබූ මිලාදික දේවල් එකින් එක අතුරුදහන් වෙන්න පටන් ගත්තා. එම මෝටර් රථයේ තිබුණු උපාංග එම පරිසරයේ සිටියා වූ ධනවත් මිනිසයන්ට දැරිය හැකි වටිනාකමින් යුතු දේවල් වුණා. නමුත් බිඳී ගිය කවුළුව නීතිගරුක පදිංචිකරුවන්ගේ මානසිකත්වයේ අපරාධයක් කිරීමට පොළඹවන ආයුධයක් බවට පත් වුණා. මෝටර් රථයේ රෝද වැනි සියලු අත්‍යවශ්‍ය කොටස් සොරකම් කෙරුණා. අවසානයේදී ඉතුරු වුණේ මෝටර් රථයේ බඳ පමණයි. මේ ධනවත් මිනිසුන් වෙසෙන පරිසරය තුල එවැනි අමුතු සංසිද්ධියක් සිදු වුණා. අප මේ පළාතේ අපරාධ අනුපාතය අඩු කරන්නේ කොහොමද කියා මිනිසයන් කල්පනා කළා. මේ අත්හදා බැලීමේ ප්‍රතිඵලය මත පදනම්ව ඔවුන් බිත්තිවල ඇඳ ඇති සිතුවම් මකා දැමීමේ ව්‍යාපාරයක් පටන් ගැනීමට තීරණය කළා. සිතුවම් මකා දැමීම ආරම්භ නිසා මාස කිහිපයකින් අපරාධ අනුපාතය පහත වැටුණා. අවුරුද්දකින් අපරාධ අනුපාතය දල වශයෙන් 40%කින් අඩු වුණා. මේ උදාහරණයන් තුලින් මිනිසයන්ගේ මානසිකත්වය හා සම්බන්ධ වැදගත් ඉගැන්වීමක් අපට ඉගෙන ගන්න පුළුවන්. එක් පුද්ගලයෙකුගේ කුඩා සාපරාධී ක්‍රියාකාරකමක් බොහෝ අපරාධයන්ට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම එක් පිරිසුදු කිරීමේ ව්‍යාපාරයකින් බොහෝ මිනිසයන්ගේ අපරාධ කිරීමට ඇති ආශාව පරාජය කරන්න පුළුවන්. අපරාධ අනුපාතය අවම කිරීම සඳහා හොඳම ක්‍රමය පොලිස් නිලධාරීන්ගේ ගණන වැඩි කිරීමට වඩා පරිසරය පිරිසිදු කර තැබීම බව විද්වතුන් නිගමනය කළා. මම මේ කතාව අද ඔබ සමග බෙදාගත්තේ අපගේ සතුරා වන යක්ෂයා සුළු අපරාධ වලින් ආරම්භා දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති නියෝග හා ආඥාවන් බිඳ දැමීමට පටන්ගත් නිසයි. කවුළුවක් කැඩීම වැනි සුළු අපරාධයක් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වන්නේ කොහොමද? ඔවුන් තවත් දරුණු අපරාධ කිරීමට තරම් එඩිතරාය බවට පත්වෙනවා. දේවමෙහෙය සෙනසුරාදා හෝ ඉරිදා කළත් මොකද? එක දවසක වෙනසක් නේ කියා සිතමින් ඔවුන් සබත් දවසෙන් පටන්ගෙන දෙවියන් වහන්සේගේ නියමයන් හා නියෝගයන් බිඳ දැමීමට පටන් ගත්තා. ඒ හා සමානව ඔවුන් අලුත් ගිවිසුමේ පාස්කුව ඇතුළුව දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් බිඳ දැමුවා. අවසානයේදී මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම වෙනුවෙන් ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් නියම කළා වූ අලුත් ගිවිසුමේ මැවුම්කාර දෙවියන් වහන්සේව මනුෂ්‍යයන් විසින් ප්‍රතික්ෂේප කළා. දෙවියන් වහන්සේ දෙවන වරටත් පොළොවට පැමිණියේ ඒ නිසයි. පිය වූ අන්සාහොන් වහන්සේ හා ස්වර්ගීය මෑණියන් මේ පොළොවට පැමිණ සබත් දවස පාස්කුව හා අලුත් ගිවිසුමේ සෑම මංගල්‍යයක්ම ඇතුළුව බයිබලයේ සෑම ඉගැන්වීමක්ම නැවත ස්ථාපිත කළා. අදටත් උන්වහන්සේලා අපව ගැලවීමට පමුණුවනවා. දෙවියන් වහන්සේගේ ආඥාවන් වල වැදගත්කම ගැනත් සබත් දවස කොයිතරම් වටිනවාද කියාත් උන්වහන්සේලා අපට ඉගැන්වුවා. උන්වහන්සේලා සියලු ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් වල අර්ථයන් උගන්වමින් ඒවා එකින් එක නැවත පිහිටෙව්වා. ධනවත් මිනිසුන් වාසය කළා වූ ස්ථානයේ සුඛෝපභෝගී රථය දින කිහිපයක්ම නොසලකා හැර තිබුණත් මිනිසයන් ඊට ප්‍රියතාවයක් දැක්වුවේ නැහැ.
කෙසේ නමුත් වීදුරුව බිඳුණු සැනින් ඔවුන් මෝටර් රථයට ප්‍රියතාවයක් දක්වන්න පටන් ගත්තා. ඔවුන් ප්‍රියතාවයක් දැක්වුවේ අපරාධයන්ටයි. අපරාධ කිරීමේ ආශාව පැන නැගුණේ මෙතැන් සිටයි. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් විනාශ වූ වහාම දෙවියන් වහන්සේගේ අනෙකුත් ව්‍යවස්ථාවන්ට සිදුවන්නට පටන් ගත්තේ කුමක්ද? මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් සුළුකොට සලකන්න පටන් ගත්තා. අපි සබත් දවස හෝ ඉරිදා කළත් මොකද? පාස්කුව නැත්නම් නත්තල කළත් මොකද? වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තිබීම පමණයි. ඔවුන් මෙලෙස සිතන්නට පටන්ගත් නිසා පාස්කුව හා සබත් දවස ඇතුළුව අලුත් ගිවිසුම ලබා දුන් දෙවියන් වහන්සේට ඔවුන් කුමක් කර අවසන් වුණාද? ඔවුන් දෙවියන් වහන්සේට සැලකුවේ කොහොමද? ඔවුන් දෙවියන් වහන්සේගේ පැවැත්ම නොසලකා හැරියා. සාතන්ගේ සැලැස්ම මෙයයි. කෙසේ නමුත් සාතන් විනාශ කළා වූ සෑම සත්‍යයක් ගැනම සිතා දෙවියන් වහන්සේ කළේ කුමක්ද? දෙවියන් වහන්සේ සත්‍ය එකින් එක නැවත පිහිටෙව්වා. විනාශ වී ගියා වූ සබත් දවස හා පාස්කුව නැවත දෙවියන් වහන්සේ විසින් පිහිටෙව්වා. විනාශ වී ගිය අලුත් ගිවිසුම හා මංගල්‍යයන් දෙවියන් වහන්සේ විසින් නැවත පිහිටෙව්වා. නිව්යෝක් වල අපරාධ අවම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩි මිනිස් බලයක් අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ නමුත් අපරාධකරුවන් අල්ලා ගැනීමේදී ඵලදායී වූයේ බිත්තිවල සිතුවම් කර ඇති සිතුවම් මකා දැමීම වැනි පියවරක් ගත් විටදීය. අවට පරිසරය වැඩි දියුණු වී මිනිසුන්ට අපරාධ කිරීමට තිබූ කැමැත්ත නැති වී ගියා. අප ස්වර්ගයේදී කළා වූ පව් නිසා පොළවට නෙරපුණු දා පටන් නැවත පව් නොකරන පිණිස තම ආඥා පනත් නියෝගයන් ව්‍යවස්ථාවන් හා අලුත් ගිවිසුමේ සත්‍යයන් පරම කොට සැලකිය යුතුයයි දෙවියන් වහන්සේ අපට ඉගැන්නුවා. අවසානයේදී සුළු දෙයක් ලෙස පෙනුණු දෙයකින් අපගේ ආත්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අද අපගේ ආත්මයන් ගලවාගත හැකි ක්‍රමය දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත්වීම බව බයිබලයෙන් අප ඉගෙන ගනිමු. උෂ්ණත්වය අතිශයින් උණුසුම් වී තිබෙනවා නේද? උණුසුම් වෙන ඕනෑම විටක දෙවියන් වහන්සේ අපට ස්වභාව ධර්මය තුළින් ප්‍රායෝගික පාඩමක් උගන්වන බව මට සිතෙනවා. ඇතැම් යුරෝපානු රටවල් වල උණුසුම සෙල්සියස් අංශක 50ට වඩා වැඩි වී තිබෙනවා. දැන් වාර්තාගත ලෙස දේශගුණික විපර්යාස සිදු වෙනවා. මෙම දැවෙන කාලගුණය තුල ජීවත් වීමම වද විඳීමකි. මෙම රටවල් වලට වඩා දැවෙන ස්ථානයක සදා කාලයටම ජීවත් වෙන්න සිදු වුණොත් කොයිතරම් වද විඳීමක් ඇද්ද කියා මට සිතෙන්නට පටන් ගත්තා. ලෝක 16හි ධනවතා විසින් ආබ්‍රහම් ලෙස පෙනී සිටින දෙවියන් වහන්සේගෙන් තමාගේ ඇඟිල්ලේ අග දියේ ගාලා මාගේ දිව සිසිල් කරන්ට ලාසරුස් හෙව්ව මැනවයි කියා ඉල්ලුවා. සියල්ලෙනි ඇඟිල්ලේ අග තිබෙන දිය බිඳුවක් අපගේ දිවට ස්පර්ශ වුණොත් අපට සිසිලසක් දැනෙනවද? කොහොම නමුත් සදාකාලික නිරය යනු මංමුලා වූ ආත්ම කුඩා දිය බිඳුවක් පවා සොයමින් සිටින ස්ථානයකි. දැන් අපි දේශනා කරන අලුත් ගිවිසුමේ සත්‍ය කොයිතරම් වටිනවාද? සබත් දවස හා පාස්කුව බයිබලයේ ලියා තිබෙන නිසාම අප නිකම් පුරුද්දක් ලෙස නොපැවැත්විය යුතුයි. ඒ වෙනුවට අප ඒවා වටිනා කොට සිටිය යුතුයි. උපමාව තුල ඔවුන්ද මේ වද වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස කියා මොර ගැසූ ධනවතාගේ බලාපොරොත්තු බොඳ වී ගිය සිත තේරුම්ගෙන දෙවියන් වහන්සේගේ ආඥාවන් තවත් වටිනා කොට සිතා ඒවා පැවැත්විය යුතුයි. යෙසායා 24:1ට යමු. බලව ස්වාමින් වහන්සේ පොළොව හිස් කොට පාලු කරනසේක. ඒක පෙරලා එහි වැසියන් විසිරුවා දමනසේක. සෙනගට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොලී ගන්නාට මෙන් පොලී දෙන්නාටත් සිදුවන්නේය. පොළව සහමුලින්ම හිස් කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය. මේ පොළව සහමුලින්ම හිස් කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වෙනවා. මක්නිසාද ස්වාමින් වහන්සේ මේ වචන වදාළසේක. පොළොව වැළපී මලානික වේ, ලෝකයේ ක්ලාන්තව මලානික වේ. පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙති.
පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක්නිසාද ඔහු ව්‍යවස්ථාවන් කඩකොට නියෝග වෙනස් කර සදහකාල ගිවිසුම කඩකළෝය. 6 වන පදය එබැවින් ශාපයෙන් පොළොව නාස්ති වී එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරු වන හැටියට පොළොව වැසියෝ දවනු ලැබ සිටිති. මේ සියලු දේවල් සිදුවන හේතුව කුමක්ද? එම මනුෂ්‍යයන් ව්‍යවස්ථාවන්ට අකීකරු වී ආඥාපනත් අවලංගු කර සදහකාල ගිවිසුම නොපැවැත්වූ නිසයි. පොළොවේ ජීවත් වන විටදී අපට පාරිසරික විපර්යාස වැනි දුෂ්කරතාවයන්ට අනුවර්තනය වීමට අපහසු වී තිබෙනවා. එහෙමනම් අපට සදහකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට නොහැකි වූවොත් කුමක් සිදු වෙයිද? වෙනත් ලෙසකින් පවසනවා නම් අපට නිරයට යන්න සිද්ධ වුණොත් එලිදරව් පොතේ දෙවියන් වහන්සේ විසින් ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදහකාලයටම නගින්නෝය කියා අනාවැකි කළා. අපව මේ ස්ථානයට නෙරපුනොත් කුමක් සිද්ධ වෙයිද? දයානුකම්පිත ලෙස ස්වර්ගීය පියාණන් හා ස්වර්ගීය මෑණියන් අලුත් ගිවිසුම දේශනා කර සත්‍ය ඉගැන්වීමෙන් අපව නිරයේ ග්‍රහණයෙන් මුදවා ගත්තා. උන්වහන්සේලා මනුෂ්‍ය වර්ගයාව ගැලවීමේ මාර්ගයට පමුණුවමින් සිටිනවා. මතෙව් 7 වන පරිච්ඡේදයට යමු. මතෙව් 7:21 ලියවී ඇත්තේ ස්වර්ගයේහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය කියාය. ඔවුන් ඇතුල් වන්නේ කොහේටද? ස්වර්ගයට ඇතුල් වීමට නොහැකි වූවොත් අපට කුමක් සිදු වෙයිද? දෙවියන් වහන්සේ පැවසුවේ එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙනවා කියාය. අප විනිශ්චාසනයේ ඉදිරියේ සිටගත් විටදී දෙවියන් වහන්සේ අපව ස්වර්ගයට හෝ නිරයට යවනවා. උසාවියේදී කෙනෙක් අපරාධකරුවෙක්ද නැද්ද කියා තීරණය කරන්නේ විනිසුරුවරයාය. ඒ හා සමානවම විනිශ්චය දවසේදී අප සුදුසු ස්වර්ගයට යාමටද නැත්නම් නිරයට යාමටද කියා දෙවියන් වහන්සේ තීරණය කරනවා. ඒ දවසේදී ස්වර්ගයට ඇතුල් වීමට සුදුසුකම් ලබන්නේ කවුද? වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ පොළොවට පැමිණි විට පියාණන්ගේ එනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ අයට ස්වර්ගයට ඇතුල් විය හැකිය කියා උන්වහන්සේ මිනිසයාට ඉගැන්නුවා. එහෙමනම් නිරයට යන්නා වූ අයගෙන් ස්වර්ගයට යන්නා වූ අයව යේසුස් වහන්සේ වෙන් කරන්නේ කොහොමද? 22 වන පදයෙන් මේ සම්බන්ධව ඇති උන්වහන්සේගේ ඉගැන්වීම් සොයා බලමු. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි. කවුද? අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මා කෙරෙන් අහක් හොයන්නේයි ඔවුන්ට කියන්නෙමි. එබැවින් පියාණන්ගේ කැමැත්ත කරන අයට ස්වර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. කැමැත්ත නොකරන අය සදහකාල නිරයේ දඬුවම ලබනවා. සදහකාල නිරයේ විනිශ්චය ලබන මනුෂ්‍යයන් කවුරුන්ද? ඔවුන් නම් නොපනත්කම් කරන අයයි. ඔවුන් දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් ව්‍යවස්ථාවන් හා ගිවිසුම නොපවත්වන අයයි. නොපනත්කම් කරන අයට කිසිදාක දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න බැහැ. නොපනත්කම් කරන්නා වූ අය දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකරන කාණ්ඩයට අයත් වෙනවා. මේ මිනිසයන් යන්නා වූ ස්ථානය වන්නේ සදහකාල ගින්නේ දඬුවමටයි. දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් පැවැත්වීමට අසමත් වූවොත් නිරයට යන බවද ස්වර්ගයට යන්න නම් අප දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු විය යුතුය කියාද අප මිනිසයන්ට උගන්වනවා. හැමෝම නිරයට යනවා නම් මමත් ඔවුන්ට එකතු වෙලා ගියාම මොකද? ඔවුන් එසේ කතා කළත් ඔවුන්ට රස්නය දරා ගන්න බැහැ. මේ පොළොවේදී මිනිසයන් හරිම රස්නේ කියා පවසමින් කනස්සල්ලටපත් වෙනවා. කොහොම නමුත් හැමෝම නිරයට යන නිසා මම වැඩියේ හිතන්නේ නැහැ කියා ඔවුන් පවසනවා. මේ ප්‍රකාශය කොයිතරම් අඥානද? දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වීමට අප අපගේ උපරිමයෙන් උත්සාහ කළ යුතුයි.
අලුත් ගිවිසුම් කාලයේදී දෙවියන් වහන්සේගේ වේවස්ථාවන් පැවැත්වීමේ වැදගත්කම යේසුස් වහන්සේ අපට ඉගැන්නුවා. තවද අනාගත වක්තෘවරුන් බයිබලයේ පොත් 66 පුරාම එම ඉගැන්වීමම ලබා දී තිබෙනවා. යෙරමියා 11 වන පරිච්ඡේදයට ගොස් දෙවියන් වහන්සේගේ වේවස්ථාවන් කඩකල අයගේ ප්‍රතිඵලය කුමක්දයි බලමු. 11 වන පරිච්ඡේදයේ පළවන පදය ස්වාමින් වහන්සේගෙන් යෙරමියා වෙත පැමිණි වචනය මේය. නුඹලා මේ ගිවිසුමේ වචන අසා යුදාහි මිනිසයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කතා කරන්න. ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මේ ගිවිසුමේ වචනවලට කීකරු නොවන මිනිසයාට ශාප වේවා. විනිශ්චය දවසේදී ඔවුන් ශාපයට ලක් වුණොත් ඔවුන්ව ස්වර්ගයට යවයිද නිරයට යවයිද? ඔවුන්ව නිරයට යාමෙන් වළක්වන්න බෑ. මෙසේ පැවසුවේ කවුද? ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක කියා පවසමින් යෙරමියා මේ පණිවිඩය ගැන දැනුම් දෙනවා නේද? මේ ගිවිසුමේ වචනවලට අකීකරු වී පිළිපදින්නේ නැති අයට ශාප ලැබෙන බවට දෙවියන් වහන්සේ අපට පවසනවා. 4 වන පදය බලමු. එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයේ වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කතා කොට නුඹලා මාගේ හඬට කීකරු වී මා නුඹලාට අනකරන්නා වූ සියල්ල ලෙස කරන්න. අප දෙවියන් වහන්සේට කීකරු වී උන්වහන්සේගේ වචනය පවත්වනවා නම් උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේද අප උන්වහන්සේගේ සෙනගද වන බවත් උන්වහන්සේගේ වචනයට අකීකරු වන අය ශාප ලබන බවත් දෙවියන් වහන්සේ අපට පොරොන්දු වුණා. දෙවියන් වහන්සේ මෙය පැවසුවේ අපව බය කරන්න නොවේ. මෙය නිසකෙන්ම සිදුවන නිසා දෙවියන් වහන්සේ අනාගත වක්තෘවරුන් තුලින් අපට සත්‍ය දැනුම් දුන්නා. යෙරමියා 16:10 කියවෙන්නේ නුඹ මේ සියලු කාරණා මේ සෙනගට දැන්වූ විට ඔහු ස්වාමින් වහන්සේ මේ මුළු මහත් විපත්තිය අපට විරුද්ධව කීවේ මොකක් නිසාද කියාත් අපේ අයුතුකම මොකද කියාත් අපේ දෙවිවරු ස්වාමින් වහන්සේට විරුද්ධව අප විසින් කළ අපේ පාපය මොකද කියාත් අසන කල 11 වන පදය නුඹ ඔවුන්ට කතා කොට නුඹලාගේ පියවරුන් මා අත්හැර අන් දෙවිවරු පස්සේ ගොස් ඔවුන්ට සේවය කර නමස්කාර කර මා අත්හැර මාගේ නොපැවැත්වූයේ කුමක්ද? දෙවියන් වහන්සේගේ වේවස්ථාව නොපවත්වන මේ එක් කාරණයෙන්ම ඔබ අන් දෙවි කෙනෙකු නමස්කාර කර මාහට ද්‍රෝහි වූ බව මාහට දැනටම පෙනී යනවා. දෙවියන් වහන්සේ මේ සියල්ල දන්නා බව බයිබලය පවසනවා. මාගේ වේවස්ථාවද නොපවත්වා සිටින්ටත් මහත් විපත්තියක් ඔබ පිටට පැමිණියේ මේ නිසයි. දෙවියන් වහන්සේ විස්තර කර දුන්නේ මේ ගැනයි. දෙවියන් වහන්සේ යෙරමියා අනාගත වක්තෘ තුලින් ලබා දුන් උන්වහන්සේගේ අනතුරු ඇඟවීම දෙස බැලීමෙන් දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් හා වේවස්ථාවන් කොයිතරම් වැදගත්ද කියා සොයා බලමු. යෙරමියා 44:22 එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමින් වහන්සේට තවත් ඉවසන්ට බැරි විය. එබැවින් නුඹලාගේ දේශය අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප වචනයක්ද වී තිබේ. නුඹලා ස්වාමින් වහන්සේගේ හඬට කීකරු නොවී උන්වහන්සේගේ කුමක්ද වේවස්ථාවේද නියෝගවලද ශික්ෂාවලද හැටියට නොහැසිර සුවඳදුම් ඔප්පු කළ නිසාත් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළ නිසාත් අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේ යයි කීවේය. ඔබ දෙවියන් වහන්සේගේ වේවස්ථාවන් උන්වහන්සේගේ නියෝගයන් හා නියමයන් නොපවත්වන නිසාත් මේ විනාශය නුඹ පිටට පැමිණෙනවා ඇත. දෙවියන් වහන්සේ අපට ඉගැන්වූයේ මෙයයි. එහෙමනම් ස්වර්ග රාජ්‍යයට යාමට ආශාවෙන් සිටිනවා නම් අපට ගැලවීම ලැබීමටද අවශ්‍ය නම් කුමන දුෂ්කරතාවයක් තිබුණත් අප දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් හා වේවස්ථාවන් පැවැත්විය යුතුයි නේද? අප ඒවා විශ්වාසනීයව පැවැත්විය යුතුයි. ආඥාවන් පහසුවෙන්ම පැවැත්වීමට හැකිවන පිණිස අපව හිතකර වටපිටාවක තබන්න දෙවියන් වහන්සේට පුළුවන්. කෙසේ නමුත් හිතකර අවස්ථාවක ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේගේ වේවස්ථාව පවත්වන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපව ඇතැම් විට අහිතකර පරිසරයක තබන්නේ ඒ නිසයි. අහිතකර අවස්ථාවන් වල පවා අප දෙවියන් වහන්සේගේ නියෝගයන් හා වේවස්ථාවන්
පවත්වන්නට ගන්නා වූ උත්සාහයන් දෙස බැලීමෙන් අපගේ සිත් දෙස බලා අපට ඇදහිල්ල තිබෙනවාද නැද්ද කියා දෙවියන් වහන්සේ දැනගන්නවා. එකමත් එක කාලයක ධනවත් පවුලක තරුණයෙක් සිටියා. ඇත්තටම මට මගේ වස්තුවේ උරුමකාරකම මගේ පුතාට දෙන්න පුළුවන්ද? ඔහුට අපගේ වස්තුව වැඩි කරගන්න පුළුවන් වෙයිද කියා ඔහුගේ පියා සිතුවා. අද ඔබ වීදියට ගිහින් ඔබම මුදල් උපයාගෙන මට ගෙනත් දෙන්න කියා පවසමින් ඉතා සැලකිල්ලෙන් ඔහු තමන්ගේ පුත්‍රයාව සෝදිසි කළා. ඒ වනතුරුම පුත්‍රයා තම දෙමව්පියන්ගේ ධනය නාස්ති කරමින් සිටියා. ඔහු මීට කලින් මුදල් උපයන්න මහන්සි වී නැහැ. ඔහු කිසිවක් නොකර හිස් අතින්ම නැවත ආවා. ඔහුගේ මවට ඔහු ගැන දුකක් දැනුණා. ඒ නිසා ඇය පුත්‍රයාගේ පියාට නොකියාම ඔහුට කාසි 3ක් ලබා දුන්නා. මෙන්න ඔහුව සතුටු කරන්න. මම මේ කාසි 3 ඉපෙව්වා කියා පියාට පවසන්න කියා කියමින් ඇය පුත්‍රයාට කාසි 3ක් දුන්නා. මව ඔහුට එය ලබා දුන් නිසා ඔහු එය ලබාගෙන තාත්තේ අද මම මේ කාසි උපයා ගත්තා කියා පවසමින් එය පියාට දුන්නා. පියා එය දැකීමෙන් කුතුහලයට පත්වී එය ගිනි උදුනට විසිකර දැමුවා. කොහොම නමුත් තරුණයා විසින් නිකන් හිටගෙන ඒ දෙස බලාගෙන සිටියා. ඉන්පසු පියා විසින් ඔබට මාව රවට්ටන්න බෑ. ගිහින් තනිවම මුදල් උපයා මට ගෙනත් දෙන්න. මේ මුදල ඉපැයුවේ ඔබ නොවේ කියා පැවසුවා. එකම දේ කිහිප වරක්ම සිද්ධ වුණා. ඔහුගේ මව ඔහුට උදව් කරපු සෑම වෙලාවකම මෙය සිද්ධ වුණා. සෑම වෙලාවකම ඒ ඔහුගේ මුදල් නොවේ කියා පියා දැනගත්තා. මේ මුදල ඉපැයුවේ ඔබ නොවේ. එක් දිනක් තම පියා බලාපොරොත්තු වූ ආකාරයටම මහන්සි වී වැඩ කර මුදල් ලබාගත යුතුයි කියා පුත්‍රයා අවබෝධ කරගත්තා. ඒ නිසා ඔහු ධනවත් පවුලක දරුවෙක් වුවත් ඔහු දහදිය වගුරුවා දර පළමින් ගොවිපලක් නඩත්තු කරමින් මහන්සි වී වැඩ කළා. එසේ කිරීමෙන් ඔහු එක් කාසියක් උපයා ගත්තා. මේ බලන්න, මේ පාර මම ඇත්තටම මහන්සි වී වැඩ කර මේ සල්ලි උපයා ගත්තා කියා ඔහු පියාට පැවසුවා. ඔහුගේ පියා "ඒයි, ඔයා මාව ආයෙත් රවට්ටන්නද යන්නේ" කියා පවසා නැවතත් එය උදුනට විසිකලා. මෙමගින් පුත්‍රයා බොහෝ කම්පනයට පත්වී මුදල ගැනීමට ගින්නට තම අත දැම්මා. ඉන්පසු ඔහු "මම මහන්සි වෙලා වැඩ කරලා උපයාගෙනත් ඔබ මගේ සල්ලි විසිකලේ කොහොමද" කියා පැවසුවා. මෙසේ පවසමින් ඔහු මුදල් සොයා ගන්න උත්සාහ කළා. දැන් මම දන්නවා ඇත්තටම ඔබ දහදිය වගුරා මහන්සි වී මේ මුදල් ලබා ගත්තා කියා පැවසුවා. දෙවියන් වහන්සේ තම ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් අපට පවත්වන්නයි අනකර විවිධ පරිසරයන් තුල අපව තැබුවා. ඇතැම් විට දුෂ්කර හා පහසු පරිසරයන් තුල තැබුවා. දෙවියන් වහන්සේ සෑම කෙනෙක්වම හිතකර පරිසරයක තැබුවොත් Tamanගේ ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් වටිනා කොට සිතන්නේ කවුද කියා දෙවියන් වහන්සේට දැක ගන්න බැරි වෙනවා. කොහොම නමුත් අපව දුෂ්කර පරිසරයක තැබූ විට ඒ පරිසරය ජය ගැනීමෙන් ඒවා පවත්වන්නට උත්සාහ කරන අයව දෙවියන් වහන්සේට දකින්න පුළුවන්. මේ සෙනග දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් වල ඇති වැදගත්කම දැනගෙන සැබවින්ම ඒවා පවත්වන අය නේද? අපගේ සිත් බැලීමට දෙවියන් වහන්සේ විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා. සියල්ලෙනි, ඇතැම් විට දෙවියන් වහන්සේගේ ආඥාවන් අපව ස්වර්ගයට පමුණුවන ගැලවීමේ සැබෑ මාර්ගය බව අපට ඉගැන්වීමට දෙවියන් වහන්සේ ඇතැම් විට අපගේ මාර්ගයේ බාධාවන් තබනවා. ඇතැම් අය පවසන්නේ ඒක අමුතුයි. හැම සබත් දවසකම මේ වගේ දේවල් වෙනවා කියාය. සෑම විටකම සබත් දවසේදී අපව සභාවට යාමෙන් වළක්වන බොහෝ දේවල් තිබෙනවා. ලෞකික කාරණාවලට එරෙහිව සබත් දවස වැදගත් ලෙස සලකා බැලෙන කාරණා මේවාය. මේ සියල්ල තුලින් අන් කවර දෙයකටත් වඩා අප දෙවියන් වහන්සේගේ ආඥාපනත් නියෝගයන් හා ව්‍යවස්ථාවන් වටිනා කොට සිතනවාද කියා දෙවියන් වහන්සේ අපගේ ඇදහිල්ල මනිමින් සිටිනවා. නික්මයාම 15:25ට යමු. ඔහු ස්වාමින් වහන්සේට හඬ ගැසීය. ස්වාමින් වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක. ඔහු ඒක ජලයට හෙළෑ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට දුන්නේ කුමක්ද?
නියෝගයක්ද පනතක්ද දුන්සේක. එහිදී උන්වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කොට දෙවියන් වහන්සේ ඔවුන්ව පරීක්ෂා කළේ ඔවුන් නියෝගයන් හා වේවස්ථාවන් පවත්වනවාද නැද්ද කියා බැලීමටයි. සියල්ලෙනි, අපට සබත් දවස පාස්කුව හිස් වැසුමේ නියෝගය, රූප වන්දනාව තහනම් වූ නියෝගයන් හා පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට බෞතිස්ම වීමේ නීතිය වැනි දෙවියන් වහන්සේගේ වේවස්ථාවන් තිබෙනවා. දෙවියන් වහන්සේ අපට අලුත් ගිවිසුමේ වේවස්ථාවන් එනම් ජීවනයේ සත්‍ය පිරිනැමුවා. අවසානයේදී මේ සියලු දේ කා වෙනුවෙන්ද අලුත් ගිවිසුම පිහිටුවද්දී යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? උන්වහන්සේ මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පැවසුවා. මේ සියල්ල අප වෙනුවෙන් බව අප අමතක නොකළ යුතුයි. දෙවියන් වහන්සේගේ නියෝගයන් වේවස්ථාවන් හා ආඥාවන් යන කාරණා සම්බන්ධව දෙවියන් වහන්සේ අපෝස්තල යොහන්ට දුන් එළිදරව්ව බලමු. එළිදරව් 14:6 පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශ කරන පිණිස මොන වගේ සුභාරංචියක්ද? සදාකාල සුභාරංචියක් ඇතිව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසර කරනවා දුටිමි. ඔහු මහත් ශබ්දයකින් කතා කරමින් දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්න. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුනේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන් වහන්සේට නමස්කාර කරන්නයි කීය. තව දෙවෙනි දේවදූතයෙක්ද ඔහු පස්සේ ගොස් තමාගේ වේශ්‍යාකමේ කෝපය නැමැති මුද්‍රිකපානයේ සියලු ජාතීන්ට පෙව්වා වූ මහත් බබිලෝනිය වැටුනේයයි කීය. තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් ඌගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැමැති මුද්‍රිකපානය බොන්නේය. වද කරනු ලබන්නේ කුමකින්ද? ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් වද කරනු ලබන්නේය. මුර්ගයාටත් ඌගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවාරෑ දෙකෙහි නිවාඩු නොලබන්නේ යයි මහත් ශබ්දයකින් කීය. අප මේ මුර්ගයා ගැන එළිදරව් 13, 17 හා 18 යන පරිච්ඡේදයන් වලින් කිහිප වරක්ම අධ්‍යයනය කර තිබෙනවා. මෙහිදී මුර්ගයාටත් ඔහුගේ රූපයටත් නමස්කාර කරන අය තමන්ගේ නළලේද අතෙහිද ලබන්නේ කුමක්ද? ඔවුන්ගේ නළලේද අතේද ගෙන්දගමින් දැවෙන ලකුණ ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාකාලයටම නගින්නේය. ඔවුන් නළලේද අතේද ලකුණක් ලබනවා. සියල්ලෙනි, මෙය හුරුපුරුදු සිදුවීමක් නේද? මේ සිදුවීම තවත් කොතැනක තිබෙනවාද? අප අතේත් නළලෙත් ලකුණ ලබන්නේ කවදාද? අප දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන විටදීය. දෙවියන් වහන්සේගේ ආඥාවන් වන පාස්කුව අපගේ නළලේ ලකුණු වෙනවා. ස්වාමින් වහන්සේගේ වේවස්ථාව නුඹේ මුකෙහි තිබෙන පිණිස එය කුමක්ද? නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. වෙනත් ලෙසකින් පැවසුවොත් අප දෙවියන් වහන්සේගේ වේවස්ථාව පවත්වනවා නම් අපට අපගේ නළලේද අතේද ලකුණක් ලබන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ආඥාවන් නැතිව සාතන්ගේ ආඥාවන් පැවැත්වුවොත් අපගේ නළලෙත් අත්වලත් ලබන්නේ කුමක්ද? මේ සිදුවීමේදීත් අප ලකුණක් ලබනවා. අප දෙවියන් වහන්සේගේ හෝ සාතන්ගේ ආඥාවන් පැවැත්වුවොත් ඒ දෙකෙන්ම අපට නළලෙත් අතෙත් ලකුණු ලැබෙනවා. සෑම කෙනෙක්ම එයින් එකක් ලබනවා. දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අය දෙවියන් වහන්සේගේ ලකුණ ලබනවා. කෙසේ නමුත් මුර්ගයාගේ ආඥාවන් පවත්වන අය මුර්ගයාගේ ලකුණ ලබනවා. ඔවුන් මං මුලාව වේදනාවේ දුමාරය සදා කාලයටම ඇති දැවෙන ගෙන්දගමේ වද කරනු ලබනවා. දෙවියන් වහන්සේ අපෝස්තල යොහන් තුලින් මේ එළිදරව් අපට පෙන්වා දුන්නා. අපට දැකගත හැකි ආකාරයට අද අප පවත්වන දෙවියන් වහන්සේගේ ආඥාවන් දෙවියන් වහන්සේ සපයා ඇත්තේ අපගේ ගැලවීම උදෙසාය. ගැලවීමේ මාර්ගයේ යන අතරමඟදී කිසිම කෙනෙකු හෝ කිසිම කෙනෙකුගේ ආත්මයක් නොවැටේවා කියාද සබත් දවස පාස්කුව හා වාර 3 මංගල්‍යයන් 7 වැනි
අලුත් ගිවිසුමේ කිසිම සත්‍යයක් නැති නොවේවා කියාද මම යාඥා කරනවා. දෙවියන් වහන්සේගේ ආඥාවන් පවිත්‍ර රණට වඩා වටිනා කොට සිතමි කියා පැවසූ දාවිත් මෙන් ඇදහිල්ලක් ඇති කරගෙන දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නියම කළ මාර්ගය අනුගමනය කරමු. ඔබට බොහොම ස්තුතියි.